හමෙන් ස්වාමීන් වහන්සේ තුළ උන්වහන්සේගේ ශුද්ධ නමස්කාරය ඔප්පු කරන පිණිස දෙවියන් වහන්සේගේ ගෘහයට පැමිණි සෑම කෙනෙක්ම ඉතාමත් ආදරයෙන් සහ ගෞරවයෙන් යුක්තව පිළිගනු ලබනවා. සුපුරුදු උන්වහන්සේගේ සබත් නමස්කාරය කරන්නට බොහෝ පිරිසක් නැති වුණත් උන්වහන්සේ ප්‍රකාශ කරනවා උන්වහන්සේගේ නාමයෙන් දෙදෙනෙක් හෝ තුන්දෙනෙක් එක්සිත් වෙනවා නම් උන්වහන්සේ මහත් දෙයක් කරන්න උන්වහන්සේ සූදානම් සිටිනවා කියලා. අපි උන්වහන්සේගේ වචනේ ගීතාවලිය පොතේ 91 වෙනි පරිච්ඡේදයේ වෙත මොහොතක් අපේ අවධානය යොමු කරමු. ගීතාවලිය 91 වෙනි පරිච්ඡේදයේ මෙලෙස සඳහන් කරනවා. මහෝත්තමයන් වහන්සේගේ රහස්ථානයේ වාසය කරන තැනැත්තේ සර්ව පරාක්‍රමයන්ගේ සෙවණෙහි වාසය කරන්නේ උන්වහන්සේ මාගේ රක්ෂස්ථානයයි. උන්වහන්සේ මාගේ බාලකොටුවයි. මා විසින් විශ්වාස කරන මාගේ දෙවියන් වහන්සේයයි ස්වාමින් වහන්සේ ගැන කියන්නේ මේ. මක් නිසාද උන්වහන්සේ පක්ෂිවැද්දාගේ මලපතින්ද විනාශ කරන වසංගතයෙන්ද නුඹ මුදාහරිනසේක. උන්වහන්සේ ස්වකීය පියාපතින් නුඹ වසනසේක. නුඹ උන්වහන්සේගේ පියාපතට ආරක්ෂා වන්නේය. උන්වහන්සේගේ සත්‍යවාදීකම පලියක්ය, මහා පලිහක්ය. රාත්‍රී බීතියටවත්, දවාලේ විදින හීගසටවත්, අඳුරේ යන වසංගතයටවත්, ඉර මුදුන් වෙලේ පාරු කරන විනාශයටවත් නුඹ බය නොවන්නේය. නුඹේ පැත්තක දහසක්ද, දකුණු පැත්තෙහි දසදහසක්ද වැටෙන්නේය. එහෙත් එය නුඹට ලං නොවන්නේය. ආමේන්. අපි මොහොතක් උන්වහන්සේට යාඥා කරමු. මක් නිසාද උන්වහන්සේ සියලු බාධා මැද්දේ, සියලු පරීක්ෂා මැද්දේ, සියලු රෝග වසංගතයන් මැද්දේ අපගෙන යන අවතරන් වහන්සේ. උන්වහන්සේ සියල්ලට මුහුණ දෙන්න අපව ශක්තිමත් කරන අවතරන් වහන්සේ. නිසා අපි මොහොතක් උන්වහන්සේට අද උදෑසන දනින් වැටි උන්වහන්සේට මොහොතක් අපි යාඥා කරමු. උන්වහන්සේගේ කරුණාව අප සෑම කෙනෙක් තුලම තිබෙන නිසා. ආමේන්. ආදරණීය දේවපියාණනි, ඔබ වහන්සේට අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා. ජීවමාන දේවපියාණනි, ඔබ වහන්සේ තුල සමුදිනේ මේ කුඩා රැළ, සමුදිනේ මේ කීප දෙනා අපි ඔබ වහන්සේට එක්සිත් වෙනවා. ජීවමාන දේවපියාණනි, ඔබ වහන්සේ අප මැද සිටින නිසා ස්තුතිවන්ත වෙනවා. සමුදිනේ ඔබ වහන්සේ බොහෝ දේ සමුදිනේ සිද්ධ කරන්නට ජීවමාන දේවපියාණනි ඒ කුඩා මනුෂ්‍යයන් වන දුර්වල අප තෝරාගත් නිසා ස්තුතිවන්ත වෙනවා. සමුදිනේ බොහෝ කරදර බාධක පීඩා අපගේ ජීවිතය තුළ ඔබ වහන්සේ සිද්ධ කරේ. සමුදිනේ ඔබ වහන්සේගේ ඒ සැලැස්මට සමුදිනේ අප අනුගත කරන පිණිස පමණක්මයි. සමුදිනේ ඔබ වහන්සේ අපට තීරි දුන්නා වූ සෑම සැලැස්මක්ම ඔබ වහන්සේ ඊට යහපත් බව අප විශ්වාස කරනවා. ජීවමාන දේවපියාණනි, ඒ සැලැස්මවල අප විනාශ වෙන පිණිස නෙමෙයි. ජීවමාන දේවපියාණනි, ඒ සැලැස්මවල සමුදිනේ අප ඔබ වහන්සේගේ ඒ සැලැස්මට අනුගත වන පිණිස අප සූදානම් කරන පිණිසයි. ජීවමාන දේවපියාණනි, අප යන්නා වූ සෑම සමුදිනේ අමාරුකම්, ඒ ප්‍රශ්න, සමුදිනේ ඒ පීඩාවන්, ඒ වගේම සමුදිනේ ඒ ආදායරයටපත් වී මේ සියල්ලක්ම ජීවමාන දේවපියාණනි ඔබ වහන්සේ දකිනවා. සමුදිනේ ඔබ වහන්සේ ඒ සියල්ලෙදිම සමුදිනේ අප ආරක්ෂා කළ මැනව. සමුදිනේ ඒ තුලින් මහත් දෙයක් දකින්න අපගේ ඇදහිල්ල ඔබ වහන්සේ ශක්තිමත් කර මැනව. සියල්ල ඔබ වහන්සේගේ දෑතට බාර කරනවා. යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. අපි උන්වහන්සේට ගායනා කරමු. මේ උදෑසන හිමිපාද වෙත ආවා කරුණා පිරි යේසුනි, ඔබේ ප්‍රේමය දුටුවා දේවාභිමුඛේ. Over
අපි උන්වහන්සේගේ අභිමුඛයේ ඉන්නව මේ මොහොතේ අපි සෑම කෙනෙක්ම හදවතින් උන්වහන්සේට ස්තුති කරමු ප්‍රශංසා කරමු මක් නිසාද උන්වහන්සේ ඉදිරියේ ඉන්නා වූ අප සැම උන්වහන්සේට හදවතින් නමස්කාර කළ යුතුයි මක් නිසාද උන්වහන්සේ අපගේ වචන ගැන අවධානය යොමු කරන්නේ නැහැ උන්වහන්සේට ප්‍රසන්න වෙන්නේ නැහැ අප කියනා වූ වචන උන්වහන්සේට ප්‍රසන්න වෙන්නේ නැහැ අපගේ ඉරියව් උන්වහන්සේට ප්‍රසන්න වෙන්නේ එකම දෙයයි ඒ ආත්මයෙන් හා ඒ සිතේ සැබෑකමින් උන්වහන්සේව සොයන උන්වහන්සේට නමස්කාර කිරීමයි. ඒ නිසා අපි මොහොතක් අමතක කරමු අද දවසේ තිබෙනා වූ රටේ තත්ත්වය. අපි මොහොතක් අමතක කරමු අද දවසේ අපිට තිබෙනා වූ ඒ අනිකුත් ලෝකයේ තිබෙනා වූ බාධා වගකීම් සියල්ල අපි මොහොතක් උන්වහන්සේ තුල අමතක කරමු. අපි මතක් කරගනිමු අපි සිටින උන්වහන්සේගේ අභිමුඛයේ උන්වහන්සේට ගෞරවය උන්වහන්සේට මහිමය දෙන්න ඊට වඩා වැදගත් කාරණාවක් අපි කිසි කෙනෙකුට තියෙන විදිහක් නැහැ. අපි උන්වහන්සේ දුන්නා වූ මේ මොහොත නිසා මොහොතක් උන්වහන්සේට යාචනා කරමු. මක් නිසාද ඒ දාවිත් එදා උන්වහන්සේගෙන් ඒ සියලු ඒ උන්වහන්සේගේ යුද්ධ ජයග්‍රහණය කරමින් ඒ සාර්ථකත්වයෙන් ඒ ආශිර්වාදින් ඉදිරියට යනව මොහොතේදී උන්වහන්සේගේ අභියස උන්වහන්සේට යාචනා කරනකොට මෙලෙස සඳහන් කරනවා මං සමිඳුන්ගෙන් එක දෙයක් ඉල්ලනවා ඒ ඉල්ලන දේ මා මුළු හදවතින්ම සොයනවා උන්වහන්සේගේ මාලිගාවේ උන්වහන්සේගේ අභියස වාසය කරන එක අපි උන්වහන්සේගේ අභිමුඛයේ ඉන්නව මේ මොහොතේ උන්වහන්සේ සමග සිටින්නට උන්වහන්සේව දකින්න උන්වහන්සේට අපගේ හදවතේ තිබෙනා වූ කාරණා අපගේ ඒ සිතේ තිබෙනා වූ චංචලකම් බලාපොරොත්තු කඩවීම ඒ සියල්ල උන්වහන්සේට මේ මොහොතේ ඒ සිතින් දරාගෙන උන්වහන්සේ අභිමුඛයට පැමිණ උන්වහන්සේව මොහොතක් අපි සොයමු උන්වහන්සේව මොහොතක් අපි තේරුම් ගන්න උත්සාහ කරමු උන්වහන්සේ අපගේ ජීවිතවල මේ තාක් කර දේවල් මොහොතක් අපි සිහි කරමු අපේ ජීවිත උන්වහන්සේ මේ තරම් දුර ගෙනාවනම් උන්වහන්සේ අපගේ ජීවිතයේ ඉතිරි කාරණා
සියල්ල සම්පූර්ණ කරන්නේ නැද්ද? අපි මොහොතක් උන්වහන්සේට ප්‍රශංසා කරමු. ප්‍රශංසා වේවා මාගේ දෙවි පියාණනි, ගෞරව වේවා මාගේ සමිඳුනේ. ඔබ වහන්සේ මාගේ ජීවිතේ ඒ සියල්ල සම්පූර්ණ කරන්නා වූ තරණ වහන්සේ. මාගේ ජීවිතයේ සමිඳුනේ, මගේ ජීවිතේ එන්නා වූ එක සුළඟක්, මගේ ජීවිතේ එන්නා වූ එක ගම් වතුරක්, සමුද්‍රේ මගේ ජීවිතේ එන්නා වූ එක සමුදුනේ ඒ විනාශයක්වත් ඔබ වහන්සේ නොදැනව පැමිණෙන්නේ නැහැ සමුදුනේ. ඒ සියල්ලෙන් ආරක්ෂා කරන්නටත්, ඒ සියල්ල දරා ගන්නටත්, ඒ සියල්ලට මුහුණ දෙන්නටත් සමුදුනේ කරුණාව ඔබගෙන් පමණයි ලැබෙන්නේ. මෙන්න මා ඔබ වහන්සේ ඉදිරියේ සිටිනවා. ඔබ වහන්සේට ප්‍රශංසා කරනවා ජීවමාන දේව පියාණනි. ඔබ වහන්සේගේ මුහුණ මට සම්පූර්ණට, ඔබ වහන්සේගේ කරුණාව, ඔබ වහන්සේගේ ආශිර්වාදය ලබා දෙන මැනව. ආමේන්. අපි ගායනා කරමු උන්වහන්සේට ගීතිකා පොතේ 115 වෙනි ගීතිකාව මිහිරි සුවඳක් ලෙසින් ඔබව නම දින්නෙමි. උන්වහන්සේගේ පාමුලින්නව මොහොතේ අපි මොහොතක් උන්වහන්සේට ප්‍රශංසා කරමු. මක් නිසාද? ඒ සියල්ලටම වඩා අනර්ග උන්වහන්සේගේ අභිමුඛයේ උන්වහන්සේගේ ආශිර්වාදයේ මැද්දේ උන්වහන්සේගේ කරුණාව මැද්දේ අපගේ ජීවිත තුළ අපි ගමන් කරන එක. උන්වහන්සේ තුළ උන්වහන්සේ නොයෙක් පිට අපිට පවසා තිබෙනවා. ඒ ශක්තිමත් ධෛර්යමත් සිටින්න නොතැති ගන්න නොකලබෙන්න මක් නිසාද? නුඹ යන සෑම තැන්හිම ස්වාමී වූ දෙවියන් වහන්සේ නුඹ සමග සිටිනවා කියලා. ඊට වඩා දෙයක් අපගේ ජීවිතවල තුළ ඊට වඩා යහපත් දෙයක් අපිට තියෙන්න පුළුවන්ද? අපිට එන්නා වූ ප්‍රශ්න, අපිට එන්නා වූ ඒ අධෛර්යයටපත් වීම, අපිට එන්නා වූ ඒ ප්‍රශ්න,
සියල්ල උන්වහන්සේ දැනුවත් උන්වහන්සේ සියල්ල උන්වහන්සේගේ ආශිර්වාදය ආරම්භ වන පිණිස අපගේ මාවත් සකස් වන පිණිස පමණක්මයි. අපි උන්වහන්සේට මොහොතක් ප්‍රශංසා කරමු. ජීවමාන දේව පියාණනි, ඔබ වහන්සේට ස්තුතියි. සමුදනේ මේ සෑම කල්හිම සෑම මොහොතකම ඔබ වහන්සේ සමුදනේ ඒ ආත්මයෙන් සැබෑකමින් සමුදනේ ඔබ වහන්සේ සොයන්නා වූ ඒ සෑම කෙනෙකුටම සම්පූර්ණ ජීවමාන දේව පියාණනි, අතීතයේද වර්තමානයේද අනාගතයේද වෙනස් නොවෙන්නා වූ තරන් වහන්සේ ඔබ වහන්සේ අද පවා ජීවමාන දේව පියාණනි අපගේ මුළු හදවතින්ම අපගේ මුළු ආත්මයෙන්ම ඒ සියලු සැබෑකමින්ම ඔබ වහන්සේව සොයන කල්හි ඔබ වහන්සේ සෑම කෙනෙකුටම සම්පූර්ණට යනවා. අපි මොහොතක් උන්වහන්සේට ප්‍රශංසා කරමු. ස්තුතියි ජීවමාන දේව පියාණනි, ස්තුතියි ජීවමාන දේව පියාණනි, ස්තුතියි ජීවමාන දේව පියාණනි. ආමේන්. අපි ගායනා කරමු ගීතිකා පොතල 215 වෙනි ගීතිකාව. දිය සොයනා මුවස් පොවේ කුසේ මා ආත්මය ඔබ සොයයි. සොයනා මුව කුසේමා ආත්මය ඔබව සොයයි. මහද පැතුවේ ඔබ පමණයි. ඔබ නමදීනට ආසයි. අපි ගායනා කරමු. දිය සොයනා සොයනා මුව කුසේමා ආත්මය ඔබව සොයයි. මහද පැතුවේ ඔබ පමණයි. ඔබ නමදීනට රැකවරණයේ ශක්තිය ඔබමයි. උන්වහන්සේව මුළු හදවතින්ම සොයනව මේ මොහොතේ අපි මොහොතක් දනින් සිට සෑම කෙනෙක්ම උන්වහන්සේ ඉදිරියේ අපි උන්වහන්සේ ඉදිරියේ පසුතැවිලිමු. මක් නිසාද? ඒ ඔබගේ මගේ පසුතැවිලි වීම ඒ අද දවසේ අපගේ පාප උදෙසා පමණක් නෙවෙයි. අපි උන්වහන්සේට පසුතැවිලි වෙමු අද දවසේදී අපගේ ඒ සභාවේ සෑම කෙනෙක්ගේම ඒ වගේම උන්වහන්සේ අදහන්නා වූ නොහඳුනන්නා වූ සෑම කෙනෙක්ම ඒ ඔවුන්ගේ ජීවිතවල කරා වූ සෑම පාපයක් ගැනම මේ දේශයේ සියලු දෙනා කරන්නා වූ පාප ගැන අපි මොහොතක් උන්වහන්සේ ඉදිරියේ පසුතැවිලි වෙමු. මක් නිසාද? ඒ අප කරන්නා වූ පසුතැවිලි වීම ගැන උන්වහන්සේ ඒ බොහෝ දේ මේ දේශයට කරන්නට යනවා. උන්වහන්සේ මේ දේශයේ සුව කරන්නට යනවා. උන්වහන්සේගේ ආශිර්වාද මේ දේශයට අත්වෙන්ට යනවා. මක් නිසාද? උන්වහන්සේගේ වචනේ තියෙනවා ඒ ධර්මිෂ්ඨයාගේ ඒ යාඥාව ඒ පසුතැවිලි වීම ඒ කරුණ කොටගෙන උන්වහන්සේ දේශයේ සුවපත් කරනවා කියලා. අපි මොහොතක් උන්වහන්සේට දන නම්මු. මක් නිසාද? මේ දේශයේ තිබෙනා වූ සියලු වසංගත තත්වයන්ගෙන් ඒ සියලු ඒ පරිහානියන්ගෙන් ඒ ගලවන්න පුළුවන් තනන් වහන්සේ එකම තනන් වහන්සේ උන්වහන්සේ පමණයි. එහෙනම් ඒ සියල්ල වෙනස් කරන්න පුළුවන් උන්වහන්සේට පමණක් නම් ඒ සියල්ල වෙනස් කරන්න කියලා යාඥා කිරීමේ විශාල වගකීම තියෙන්නේ ඔබටත් මටත්. අපි මොහොතක් දනින් සිට උන්වහන්සේ ඉදිරියේ පසුතැවිලි වෙමු. අප කරා වූ සියලු වැරදි නිසා අප කරා වූ සියලු
ඒ සියලු උන්වහන්සේගේ වචනයට විරුද්ධව කරව සියලු පාප ගැන අපි ආශා කරමු. ඒ වගේම මේ මොහොතේ මේ පැය පවා උන්වහන්සේගේ වචනයට විරුද්ධව මේ දේශේ වෙන්නා වූ සියලු වැරදි ගැන අපි මොහොතක් උන්වහන්සේට කමාවා යෙදෙමු. මක්නිසාද ගීතාවලිය 51 වෙනි පරිච්ඡේදයේ උන්වහන්සේගේ වචනේ මේ ලෙස සඳහන් කර තිබෙනවා. දෙවියන් වහන්සේ ඔබගේ කරුණා ගුණය ලෙස මට දයා දක්වූ මැනව. ඔබගේ අධික දයාබර කම ලෙස මාගේ අපරාධ මැකුව මැනව. මාගේ අයුතුකමින් මා සම්පූර්ණයෙන්ම සේදුව මැනව. මාගේ පාපයෙන් මා පිරිසුදු කළ මැනව. මක්නිසාද මාගේ අපරාධ මම හේතු ගනිමි. මාගේ පාපය නිතරම මා ඉදිරියෙහි ඔබට විරුද්ධව ඔබට පමණක් විරුද්ධව පව් කළෙමි. ඔබගේ ඇස් හමුවේ නපුරව තිබෙන දේ කළෙමි. එබැවින් ඔබ කතා කරන කල සාධාරණසේක, විනිශ්චය කරන කල ඔබ සුද්ධසේක. ආමේන්. අපි උන්වහන්සේට අපගේ පාපය ගැන මොහොතක් මෙනෙහි කර ඒ පාපය ගැන කමා වයදිමු. ජීවමාන දේ පියාණනි, ඔබ වහන්සේගේ වචනයට විරුද්ධව එමා කළා වූ සෑම පාපයක් ඔබ වහන්සේ ඉදිරියේ මා දිගහරිනවා සම්දිනේ. මා සිතින් කළා වූ සම්දිනේ සෑම පාපයක් ඔබ වහන්සේ ඉදිරියේ දිගහරිනවා. ජීවමාන දේ පියාණනි, ඔබ වහන්සේ ඒ ඉදිරියේ සම්දිනේ සියලු යහපත්කම් කරන්නට උත්සාහ කරා වූ සම්දිනේ සෑම මොහොතකම ඔබ වහන්සේ සම්දිනේ මා සුලද මා සමගද සිටියා වූ සෑම මොහොතකම ඒ ජීවමාන දේ පියාණනි මගේ ජීවිතය ඉතාමත් යහපත්ව තිබුණා. නමුත් සම්දිනේ මාගේ කැමැත්තෙන් මාගේ ජීවිතය ගත කරන්නට යන්නා වූ සෑම මොහොතකම ඔබ වහන්සේ සම්දිනේ ඉදිරියේ සම්දිනේ අපවිත්‍ර තිබෙන දෙයට මාගේ සිද්ද සිතුවිලිද මාගේ පාදයන්ද යොමු වුණා. අනේ සම්දිනේ මට සමා වෙන්න. සම්දිනේ මේ වචනයෙන් කළා වූ සෑම පාපයක් ගැනම ඔබ වහන්සේ සමා වෙන්න. සම්දිනේ මේ සිතින් කළා වූ සෑම ද්වේෂයක් ගැනම ඔබ වහන්සේ මට සමා වෙන්න. සම්දිනේ සිතින් වුණා වූ සෑම උඩඟුකමක් ගැනම ඔබ වහන්සේ මට සමා වෙන්න. සම්දිනේ ලෝකයේ සම්දිනේ දේවල් වලට මාගේ පාද ඉක්මන් වුණා. සම්දිනේ මට සමා වෙන්න. සම්දිනේ ලෝකයේ දේවල්දී ඒ ගෞරවය සම්දිනේ අත් කර ගන්නා පිණිස සම්දිනේ ඔබ වහන්සේට අයිති ගෞරවය සම්දිනේ ලබා ගන්නා පිණිස සම්දිනේ සිතින් බොහෝ උඩඟුව මා දේවල් කරා. ජීවමාන දේ පියාණනි මට සමා වෙන්න. සම්දිනේ ඔබ වහන්සේගේ දේවල් කරන්නට සම්දිනේ ඔබ වහන්සේගේ ආත්මික කාරණා සොයන්ට සම්දිනේ කම්මැලි වූ මා ගැන ඔබ වහන්සේ සම්දිනේ අපට කමාව දුන මැනව. ජීවමාන දේ පියාණනි අලසකම ජීවමාන දේ පියාණනි මාගේ ජීවිතේ විනාශ කරන පිණිස සම්දිනේ මා ඉදිරියේ තිබෙනවා, මා තුල තිබෙනවා. ස්වාමීනි ඔබ වහන්සේ පවිත්‍ර කර මැනව. ජීවමාන දේ පියාණනි මාගේ සිතුවිලි මාගේ ඒ වචන සම්දිනේ ඒ මා කරන්න වූ සෑම දෙයක්ම සම්දිනේ යහපත කරන්නට මා කොපමණ උත්සාහ කළත් අනේ සම්දිනේ ඒ පාපය ජීවමාන දේ පියාණනි ඒ අයහපත් මාර්ගවල මාගෙන යනවා. සම්දිනේ ඔබ වහන්සේම මාගේ ජීවිතේ පාලනය වාර ගන්න. සම්දිනේ මේ දේශයේ වෙන්නා වූ සෑම පාප ගැන අපි ආශා කරනවා. අනේ සම්දිනේ ඔවුන් නොදන්නා කමින් සම්දිනේ ඔබ වහන්සේගේ වචනය නොදන්නා කමින් ඔබ වහන්සේගේ කරුණාව නොදන්නා කමින් සම්දිනේ බොහෝ පාප වුන් සිදු කරනවා. සම්දිනේ සිදුවනා වූ සියලු ඒ නමස්කාරයන් ගැන අපි ඔබ වහන්සේට ආශා කරනවා. ඔබ වහන්සේට හැර ඒ සියලු නමස්කාරයන් සම්දිනේ මේ ලෝකයේ මිනිසුන් කරන්නා වූ සෑම දෙයක් ගැන අපි ඔබ වහන්සේ ඉදිරියේ පසුතැවිලි වෙනවා. අනේ ජීවමාන දේ පියාණනි ඔවුන්ට ඔබ වහන්සේ අනුකම්පා කළ මැනව. සම්දිනේ ඔවුන්ට ඔබ වහන්සේගේ ඒ අනුග්‍රහය දකින්ට ඔබ වහන්සේ සම්දිනේ මහත් ලෙස ඔවුන්ගේ ජීවිතවලට සම්දිනේ අනුකම්පා කළ මැනව. අනේ සම්දිනේ ඔවුන් කරන්නා වූ සෑම පාපයක්ම සම්දිනේ මේ දේශයේ සම්දිනේ විනාශ වෙන පිණිස සම්දිනේ මේ දේශයට වසංගත පැමිණෙන පිණිස මේ දේශයට රෝග පැමිණෙන පිණිස මේ දේශයට සම්දිනේ ආර්ථික පරිහානියන් පැමිණෙන පිණිස ඒ සම්දිනේ සියල්ලක්ම මේ දේශයට විරුද්ධව පැමිණෙන පිණිස තිබෙනවා. සම්දිනේ ඔබ වහන්සේ ඉදිරියේ අපි සම්දිනේ ඔබ වහන්සේ ඉදිරියේ දරනමනවා. ජීවමාන දේ පියාණනි ඒ පාප ගැන අපි ආශා කරනවා. සම්දිනේ අනේ සම්දිනේ ඒ පාප හිමෙන් සුදු කරලා සම්දිනේ ඔබ වහන්සේ මේ දේශයට අනුකම්පා මැනව. ඔබ වහන්සේ මේ දේශයට සුව කළ මැනව සමුදුනේ. හාලෙලූයා. ශිවමාන දේ පියාණනි සියලු යහපත් කරන්නා වූ තෙරුන් වහන්සේ ඔබ වහන්සේ සමුදුනේ අපගේ කිසිදු යහපත්කමක් නිසා සමුදුනේ අපගේ ජීවිතවල හොඳක් සිදු වෙන්නේ නැහැ. සමුදුනේ ඔබ වහන්සේගේ අනුග්‍රහය නිසා පමණයි. ඒ සියල්ල සමුදුනේ ඔබ වහන්සේගේ කරුණාව නිසා පමණයි. ජීවමාන දේ පියාණනි ඒ සියලු අධර්මිෂ්ඨකම් ඒ ධර්මිෂ්ඨකම් කරන්ට සමුදුනේ ඔබ වහන්සේගේ යහපත් මාර්ගය අපි එක එක්කෙනාට දක්වන මෙනුව. ආමේන්. ආමේන්. අපි ගායනා කරමු උන්වහන්සේට කුරුසිය ළඟ මගේ පාප බර වැටුණා.
සෑම කෙනෙක්ම වාඩි වෙමු. අද දවසට නියමිත පළවෙනි බයිබල් කියවීමට අපි සවන් දෙන සූදානම්. උන්වහන්සේ මඟ බැස ගමන් ගනිත්ම එක් මිනිසෙක් දිව අවුත් උන්වහන්සේ ඉදිරිෙහි දනින් වැටි. යහපත් ගුරුදේවේනි, සදාතන ජීවනය උරුම කරගන්නා පිණිස මා කුමක් කළ යුතුද? උන්වහන්සේගෙන් ඇසීය. ජේසුස් වහන්සේ ඔහුට කතා කොට, මා යහපත් යැයි ඔබ කියන්නේ මන්ද? හුදෙක් දෙවියන් වහන්සේ මිස අන් කිසිවෙක් යහපත් නොවේ. ඔබ ආඥා දන්නෙහිය. මිනී නොමරන්න, කාම මිත්‍යාචාරය නොකරන්න, සොරකම් නොකරන්න, බොරු සාක්ෂි නොකියන්න, වංචා නොකරන්න, නුඹේ පියාටත් මවටත් ගෞරව කරන්න යනු වදාළ සේක. ඔහුද උත්තර දෙමින්, ගුරුදේවේනි, මම මේ සියල්ලක්ම යොවුන් වියේ සිට රක්ෂා කෙලෙමි. උන්වහන්සේට කීවේය. ජේසුස් වහන්සේ ඔහු දෙස බලා ඔහු කෙරෙහි මෙත් සිත් වඩා, ඔබට එක අඩුපාඩුවක් ඇත. යන්න, ඔබ සතු සියල්ල විකුණන්න. විකුණා දිලිඳුන්ට දෙන්න. ස්වර්ගයෙහි ඔබට සම්පත් ඇතිවන්නේය. එන්න, මා අනුගාමී වන්න. ඔහුට වදාළ සේක. එහෙත් ඔහු ඒ කීම නිසා මලානික වී දොම්නසින් පිරී එතැනින් නික්ම ගියේය. එසේ කළේ ඔහුට වස්තු සම්භාරයක් තිබුණු බැවිනි. එවිට ජේසුස් වහන්සේ අවට බලා, ධනවතුන්ට දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුළුවීම කොතරම් දුෂ්කරද? ශ්‍රාවකයන්ට වදාළ සේක. ශ්‍රාවකයෝද ඒ අසා විස්මයට පත් වූහ. ජේසුස් වහන්සේ නැවතත් මෙසේ වදාළ සේක. දරුවෙනි, දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුළුවීම කොතරම් දුෂ්කරද? ධනවතෙකුට දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුළුවීමට වඩා ඔටුවෙකුට ඉදිකටු මලින් රිංගා යාම පහසුය. ඔවුහු අතිශයින් මවිත වී, එසේනම් ගැලවීම ලැබිය හැක්කේ කවරෙකුටද? ඔවුනොවුන් අතර කියාගත්හ. ජේසුස් වහන්සේ ඔවුන් දෙස බලා, මිනිසුන්ට නම් එය කළ නොහැකිය. දෙවියන් වහන්සේට එසේ නොවේ. දෙවියන් වහන්සේට සියල්ල කළ හැකිය. වදාළ සේක. අපි ධනින් හින්දා අපි මෙදහත් යාඥාවත අපි යොමු වෙමු. විශේෂයෙන් අපි මේ දේශය දෙවියන් වහන්සේ දෙත බාර දෙමින් අපි යාඥා කරමු. ඒ වගේම මේ සිදු වෙන ඒ සියලු දේවල්, මේ ලෝකයේ ඒ සිදු වෙන ඒ වසංගතය දෙවියන් වහන්සේ දෙත බාර කරමින් අපි යාඥා කරමු. ඒ වගේම අපේ සභාව සහ අපේ පවුල, අපේ ආසල්වැසියන්, නේදයන්, ඒ සියලු දෙනාව දෙවියන් වහන්සේ දෙත බාර කරමින් අපි යාඥා කරමු. ජීවමාන දෙවි පියාණනි, ඔබ වහන්සේට මේ මොහොතේදී අපි ඔබ වහන්සේ දිහා බලමින් යාඥා කරන්ට දුන්නා වූ මේ අවස්ථාව නිසා ස්තුතියි. අපි එදහිල්ලෙන් යාඥා කරනකොට ස්වාමීන් ඔබ වහන්සේ ඒ වාත ඒ එවුම්කන් දෙන දෙවියන් වහන්සේ නිසා ස්තුතියි. ස්වාමීන් ඔබ වහන්සේ සර්ව බලධාරී දෙවියන් වහන්සේ, ඔබ වහන්සේ අපේ මෙවුම්කාරයන දෙවියන් වහන්සේ, අපේ ගෙවුම්කාරයන දෙවියන් වහන්සේ, මේ මොහොතේදී ස්වාමීන් අපේ කිතුණු වාශයෙන් ඔබ වහන්සේ දිහා බලමින් අපි යාඥා කරන්ට ස්වාමීන් දුන්නා මේ අවස්ථාව නිසා ස්තුතියි. අපි ඔබ වහන්සේ ඉදිරි යාඥා කරන්න යනවා. ස්වාමීන් මේ දේශයද මේ ලෝකයද ස්වාමීන් ඔබ වහන්සේ දෙත බාර කරමින්, ස්වාමීන් මේ ලෝකයේ පාලන කරන්න ඔබ වහන්සේ දෙත බාර කරමින් යාඥා කරනවා. ස්වාමීන් ආත දිගු කර ස්වාමීන් ඔබ වහන්සේ ස්පර්ශ කළ මෙනෝ ස්වාමීන් අපේ දුක, අපේ මේ සියලු ඒ අමාරු ධාතුය ස්වාමීන් ඔබ වහන්සේ අත ගසා ස්පර්ශ කරන්න, ඔබ වහන්සේ සුවපත් කරන්නව දෙවියන් වහන්සේ බව අපි විශ්වාස කරමින්, අපි සෙබේ හදවතින් ඔබ වහන්සේව නමදිමින්, ඔබ වහන්සේ ඉදිරි යාඥා කරමින් මේ දේශය අපි වෙනස් කරගන්නට ස්වාමීන් ඔබ වහන්සේ ආපත පිහිට දුන මෙනෝ ස්වාමීන් අපි යාඥා කරති. ස්වාමීන් ඔබ වහන්සේ එහි සිටිනවා.
ඔබ වහන්සේ උම්කන් දෙන දෙවියන් වහන්සේය. ඔබ වහන්සේ පිළිතුරු දෙන දෙවියන් වහන්සේය. අපි ඔබ වහන්සේ දිහා බලමින් නිතරම අපි ශක්තිමත්ව යාඥා කරන්ත ස්වාමී ඔබ වහන්සේ ආශිර්වාද දුනමෙන. විශේෂයෙන් මේ දේශය ස්වාමී ඒ පාලන කරන්නව සිළු දෙනව ඒ වගේ වසංගතය මේ වළක්වීමට ස්වාමී ඒ මහාන්සියෙන් වේද කරන්නව ඒ සිළු දෙනව ඔබ වහන්සේ දෙත බාරකමින් යාඥා කරනවා. ස්වාමී ඔවුන්ගේ මේ දක්ෂකමත නුව ස්වාමී ඔබ වහන්සේ ඒ සියලු දේවල් ඔබ වහන්සේට බාර දෙමින් ස්වාමී ඔබ වහන්සේ ක්‍රියා කළ මෙන ස්වාමී ඔබ වහන්සේ දිහා බලමින් තව ශක්තිමත්ව අපි යාඥාවෙන් ඔබ වහන්සේ කරන බව අපි දකින්නට ආශිර්වාද දුනමෙන. ඒ වගේම අපේ සභාවද අපේ පවුලද අපේ ආසල්වැසියන් නේදයන් සියලු දෙනාව ඔබ වහන්සේ දෙත බාර කරමින් යාඥා කරනවා. ස්වාමී මේ සිදු වෙන දේවල් වලින් ඒ බය වෙලා සිටින නමුත් ස්වාමී ඔබ වහන්සේට තව ලං වෙන ඒ වෙලාව ගත කරන්ටත් ඔබ වහන්සේ කියන ඒ වචනයට යොමු වෙන ඒ වෙලාව ගත කරන්ටත් ඔබ වහන්සේගේ වචනයට බය වී ස්වාමී ඔබ වහන්සේ දුන්නව මේ අවස්ථාවෙන් ඔබ වහන්සේට තව ලං වෙන ඒ වෙලාව ගත කරන්ට ස්වාමී ඔබ වහන්සේ ආශිර්වාද දුනමෙනෝ. අපි මේ සියලු දේවල් ඉල්ලස්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. අපේ ස්වාමීන් වහන්සේට අපි ස්තුති ප්‍රශංසා කරමින් අපේ යාඥාවට එම්කන් දුන්නා වූ දෙවියන් වහන්සේට අපි ස්තුති කියමින් අපි ගායන කරමු. 470 නාමවන ගීතිකාව. මේ ඔබගේ සාමිනී පෙම් යුත් ඔබ හන්ද අසමි. අපි ගායන කරමු. අපි ගායන කරමින් ඔබගේ සම්මාදම් සහ දසයෙන් කොටස අපි පූජා කරමු. මම ඔබගේ සාමිනී පෙම් යුත් ඔබ හන්ද අසමි. 세대타워 오버랑거터 완나타 사사웨 미 랑거란마 랑거란타와 오버게
අපි දැන් අපි ගෙනාවු පූජාවන් වෙනුවෙන් යාඥා කරමු. දාබර පියාණන් වහන්සේ ඔබ වහන්සේ අපේ ජීවිතේ දී තිබෙනා වූ සියලු ආශිර්වාද ගැන මේ අවස්ථාවේ ස්තුතිවන්ත වෙනවා ස්වාමීනි. අපිට සියලු යහපත් දේ ලැබෙන්නේ ඔබ වහන්සේගෙන් පමණයි ස්වාමීනි. ඒ ස්තුතිවන්තකමේ සංකේතයක් හැටියට මේ පූජාවන් අපි ඔබ වහන්සේ වෙතට ගෙනෙනවා. ස්වාමීනි මේ පූජාවන් සහ අපිව බාරගෙන ඔබ වහන්සේගේ රාජ්‍යයේ වර්ධනයට පාවිච්චි කරන්න පියාණනි. ඒ වගේම පියාණනි අපි දැන් ඔබ වහන්සේගේ වචනයට සවන් දෙන්න යනවා. ඔබ වහන්සේගේම හඬ අපිට ඇහෙන්න සලස්වන්න ස්වාමීනි. අපගේ හදවත් ඒ සරු පොළවක් බවට පත් කරන්න ස්වාමීනි. ඔබ වහන්සේගේ වචනය රඳවගෙන බොහෝසේ පළ දරන්න අපිට කරුණාව දෙන්න. මේ සියල්ල අපි ඉල්ලා සිටින උතුම් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන්. ඔබ සැමට සුබ උදෑසනක්. අද දින දේව පණිවිඩයට මා තෝරාගත්තේ මාතෘකාව තමයි ඔබේ හදවත හරි තැනක තියෙන්නේ කියලා. අද කියවපු බයිබල් කියවීමෙන් අපි දන්නවා කතා කරේ පොහොසත් තරුණයා ගැන. බයිබලයේ විශේෂයෙන් සුභාරංචියේ බොහෝ දෙනෙක් යේසුස් වහන්සේව සොයාගෙන ආවා. ඔවුන් යේසුස් වහන්සේව සොයාගෙන ආවේ යම් කිසි උපකාරයක්, සුවවීමක්, ආශිර්වාදයක්, මඟ පෙන්වීමක්, ගැටලුවකට විසඳුමක් ලබා ගැනීමට. ඒ පැමිණිච්ච බොහෝ දෙනාට ඔවුන් ඉල්ලුවාට වඩා දෙයක් යේසුස් වහන්සේගෙන් හම්බුණා. ඔවුන් යේසුස් වහන්සේව හම්බ වෙලා ආපහු යනකොට ඔවුන් ආපහු ගියේ ආව විදිහට නෙමෙයි. වෙනස් පුද්ගලයන් විදිහට. ඒ කියන්නේ සුවය සොයාගෙන ආපු අයට ශාරීරික සුවය විතරක් නෙමෙයි යේසුස් වහන්සේ ආත්මික සුවයක් දුන්නා. ඒ වගේම ඔවුන් ඉල්ලන දෙයට වඩා බොහෝ දේ යේසුස් වහන්සේ ඔවුන්ට දුන්නා. හැබැයි සමහර කතාවල තියෙනවා බයිබලයේ සුභාරංචිවල ඒ බයිබලයේ තියෙන විශේෂත්වය ඒ යහපත් අවසාන විතරක් නෙමෙයි ඊතරම් යහපත් නැති අවසානක් තිබෙන කතන්දරක් බයිබලයේ සඳහන් වෙනවා. ඉතින් අද අපි කියවු බයිබල් කොටස ඒ වගේ කොටසක්. යේසුස් වහන්සේ ළඟට යම්කිසි ප්‍රශ්නයකට පිළිතුරක් බලාගෙන ආපු තරුණයෙක් ඔහුට ඒ අවශ්‍ය පිළිතුර විතරක් නෙමෙයි ඔහුට උන්වහන්සේ හා අනුගාමී වන්න කැඳවීමකුත් ලැබුණා. නමුත් ඒ කතාවේ අවසානය එච්චර යහපත් නෑ. අපි බලාපොරොත්තු වෙන අවසානය ඒ කතාවට නැහැ. හරි. ඉතින් අපි බලමු කවුද මේ පොහොසත් තරුණයා කියන්නේ බයිබලයේ සඳහන් වන ආකාරයට. පළවෙනි කාරණාව තමයි ඔහු තරුණයෙක්. බයිබලයේ සඳහන් වෙනවා ඔහු විශේෂයෙන් සඳහන් වෙනවා ඔහු තරුණයෙක් කියලා. ඒ වගේම ඔහු පොහොසත්. ඔහුට වස්තු සම්භාරය බොහෝමයක් තිබුණා කියලා දේව වචනයේ සඳහන් වෙනවා. ඒ වගේම ඔහු යහපත් පුද්ගලෙක්. මක්නිසාද ඔහු කියනවා ඔහු කුඩා කල සිටම දෙවියන් වහන්සේගේ ආඥා සියල්ල, ඒ කියන්නේ දස පනත ආරක්ෂා කරා කියලා. ඒ වගේම ඉංග්‍රීසි පරිවර්තනයේ මේ කොටස සඳහන් වෙන්නේ rich young ruler කියලා. ඒ කියන්නේ ඔහු ධනය විතරක් නෙමෙයි ඔහුට යම්කිසි බලයකුත් තිබුණු පුද්ගලෙක්. ඒ වගේම තමයි ඔහු යේසුස් වහන්සේ වෙතට එන්නේ ප්‍රශ්නයක් අහගෙන. දැන් යේසුස් වහන්සේගෙන් බොහෝ අය ප්‍රශ්න කරා. ඒ අහපු අයගෙන් බොහෝමයක්, ඒ කියන්නේ පාර්සිවරු, දියන්නන්, සදුසිවරු යේසුස් වහන්සේගෙන් ප්‍රශ්න ඇහුවේ යේසුස් වහන්සේ දෙන පිළිතුරු අනුව යේසුස් වහන්සේව කොටු කරගන්න. හැබැයි මේ තරුණයා එහෙම නරක අරමුණකින් නැත්නම් කපටි යටි අරමුණක් ඇතුව නෙමෙයි යේසුස් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහන්නේ. ඔහු ඇත්තටම ඔහුට අවශ්‍ය වුණා මේ සදාතන ජීවනය, සදාකාලික ජීවනය ලබා ගැනීමට මම මොකද්ද කරන්න ඕනේ කියන දේ දැනගන්න ඔහුට අවශ්‍ය වුණා. ඉතින් ඒක තමයි ඔහු යේසුස් වහන්සේගෙන් ඇවිල්ලා යේසුස් වහන්සේ යන ගමන් යේසුස් වහන්සේගේ පසුපස ඇවිල්ලා අහන්නේ යහපත් ගුරු දේවනි මම මොකද්ද කරන්න ඕනේ කියලා. තව කාරණාවක් තමයි ඔහු දැනගෙන හිටියා යේසුස් වහන්සේ අනිත් අයට වඩා වෙනස් කෙනෙක් කියලා.
හරියටම දැනගත්තේ නැති වුණාට යේසුස් වහන්සේ කවුද කියලා ඔහු යේසුස් වහන්සේට ආමන්ත්‍රණය කරන යහපත් ගුරු දේවයනි කියලා. ඒ කියන්නේ ඔහු දැනගත යේසුස් වහන්සේ යහපත් කෙනෙක්. ඒ වගේම ඔහුට අවශ්‍ය කරන ඒ මඟ පෙන්වීම යේසුස් වහන්සේට දෙන්න පුළුවන් කියලා ඔහු හිතුවා. ඉතින් මේක තමයි පොහොසත් තරුණයාගේ විස්තර. එහෙම නැත්නම් අපිට ඔහු ගැන මේ කතාවෙන් ගන්න පුළුවන් දේවල් ඔහුගේ පසුබිම පොහොසත් තරුණයාගේ. දැන් පොහොසත් තරුණ යේසුස් වහන්සේ වෙතට ඇවිල්ලා මේ ප්‍රශ්නේ අහනකොට යේසුස් වහන්සේ හරි සරල පිළිතුරක් දෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් හැම යුදෙව්වෙක්ම දැනගෙන ඉන්න දෙවියන් වහන්සේගේ ආඥා සියල්ල ආරක්ෂා කරලා යහපත් ජීවිතයක් ගත කිරීමට අවශ්‍යයි කියලා. ඉතින් යේසුස් වහන්සේ ඒ සරල පිළිතුර මේ තරුණයාට දෙනවා. ඒ කියන්නේ කියනවා ඔබ ආඥා සියල්ල ආරක්ෂා කරන්න කියලා. හරි මේ තරුණයා මේ සියල්ල ඔහුගේ මිම්මෙන් ඔහු මේ හැම එකක්ම කරලා තියෙන හින්දා ඔහු කියනවා නෑ මම ඒව පොඩි කාලේ ඉඳලම කරලා තියෙනවා. මම ඉතා කුඩා කාලේ ඉඳලා මේ ආඥා සියල්ල ආරක්ෂා කරලා තියෙනවා. ඉතින් ඔහු හිතනවා ඔහු දැන් හොඳ තැනක ඉන්නේ කියලා. හැබැයි දැන් අපි බැලුවොත් යේසුස් වහන්සේ මේ ආඥා ආරක්ෂා කරන්න කියලා කියන්නේ මේ ආඥා 10ක් තියෙනවනේ 10ම කියන්නේ 10 අපි දන්නවා කොටස් දෙකකට බෙදනවා. පළවෙනි කොටස මනුෂ්‍යයා සහ දෙවියන් වහන්සේගේ සම්බන්ධතාවය ගැන කතා කරන ආඥා. දෙවෙනි කොටස මනුෂ්‍යයා අන් මනුෂ්‍යයන් සමග තිබෙන සම්බන්ධතාවය ගැන කතා කරන ආඥා. දැන් යේසුස් වහන්සේට තේරුණා මේ තරුණයන්ගේ තියෙන ප්‍රශ්නේ මොකක්ද කියලා. ඉතින් යේසුස් වහන්සේ අර දෙවියන් වහන්සේ ගැන එක්ක තිබෙන සම්බන්ධතාව ගැන කතා කරන ආඥා ගැන කියන්නේවත් නැහැ. ඊට ඉස්සෙල්ලා කතා කරන්නේ මිනිස්සයා අන් මිනිස්සයන් එක්ක තිබෙන සම්බන්ධතාව ගැන කතා කරන ආඥා ටික තමයි කියන්නේ. මිනි නොමරන්න, සොරකම් නොකරන්න, කාම මිත්‍යාචාරය නොකරන්න. ඔබ මේවා ආරක්ෂා කරාද කියලා තමයි මේ තරුණයාගෙන් අහන්නේ. මොකද දන්නවා යේසුස් වහන්සේ දන්නවා මේ තරුණයා අර මුල් ආඥා ගැන කතා කරන්න තාම සූදානම් නැහැ කියලා. ඉතින් යේසුස් වහන්සේ මේ අහන ප්‍රශ්නෙට තරුණයාගේ පිළිතුර වන්නේ ඔව් මම මේ ඔක්කොම ආරක්ෂා කරා පොඩි කාලේ ඉඳලා. ඒකට යේසුස් කියනවා හරි එහෙනම් තව එක දෙයක් කරන්න තියෙනවා. මොකක්ද ඒ කාරණාව? ඔබ සියල්ල විකුණලා දිලින්දන්ට දෙන්න. ඉතින් යේසුස් වහන්සේ ඒක කිව්වම දිලින්දට දීලා එතනින් නවතින යේසුස් වහන්සේ කියනවා ඉන්පසු මා අනුව එන්න කියලා. ඉතින් මේක කිව්වා විතරයි තරුණයාගේ මූණ වෙනස් වෙනවා. ඔහු මලානික වෙනවා. ඔහු දුක්බර වෙනවා. බර වෙලා ඔහු යනවා. දුක්බර වෙලා ඔහු යනවා. ඉතින් මේක හරි සුවිශේෂී කතාව. මොකද මේ යේසුස් වහන්සේ වෙතට එන පුද්ගලයෙක් ආපහු යේසුස් වහන්සේගෙන් යමක් ලබා නොගෙන හිස් අතින් ආවට වඩා බරක් ඔළුවේ තියාගෙන ගිය කතාවක්. මොකද යේසුස් වහන්සේ ළඟට එන මිනිස්සු සාමාන්‍යයෙන් එහෙම යන්නේ නෑ. ඔවුන් වෙනස් වෙලා යන්නේ. ඔවුන්ගේ ජීවිත ඔවුන් ඉල්ලගෙන ආපු දෙයට වඩා දෙයක් ලබාගෙන තමයි ආපහු ගියේ. නමුත් මේ තරුණයා යන්නේ දුකෙන් මලානික වෙලා සහ ඔහු ආපු ප්‍රශ්නය විතරක් නෙමෙයි තව ප්‍රශ්නයක් ඔළුවට දාගෙන තමයි ඔහු යේසුස් වහන්සේගෙන් යන්නේ. ඉතින් දැන් අපි බලමු මොකද්ද මෙතන මේ තරුණයාට තිබුණු ප්‍රශ්නේ. මොකද මේ ප්‍රශ්නය බොහෝ වෙලාවට විශේෂයෙන් යේසුස් වහන්සේ අඳුනන අපිට යේසුස් වහන්සේ නාඳුන අයට වඩා යේසුස් වහන්සේ අඳුනන අපිට මේ ප්‍රශ්නය බොහෝ වෙලාවට විවිධාකාරයෙන් විවිධ අවස්ථාවල අපේ ජීවිතේ එන්න පුළුවන් නිසා. මොකද පළවෙනි කාරණාව තමයි ඔහු ගැනම තක්සේරුවක් කරා ඔහු යහපත් කියලා. ඔහු හිතුවා ඔහු යහපත් කියලා. ඒ කියන්නේ මම හොඳයි. ඔහු කොහොමද ඔහු ඒ තක්සේරුවට ආවේ? සංසන්දනය කරා ඔහු සහ ඔහු අවට ඉන්න අය සමග ඔහුව සංසන්දනය කරා. එහෙම සංසන්දනය කරලා ඔහු හිතුවා ඔහු යහපත් කියලා. මම ආරයා වගේ හොරකම් කරන්නේ නැහැ. මම ආරයා වගේ මිනි මරන්නේ නැහැ. මම කාම මිත්‍යාචාරය කරන්නේ ආරයා වගේ. ඒක නිසා මම යහපත් කියලා. ඒ වගේම තමයි ඔහු හිතුවා ඔහු කරන ක්‍රියාවලින් ඔහුට යහපත් බව නැත්නම් ඔහු බලාපොරොත්තු වෙන ඒ සදාකාලික ජීවනය
ලබා ගන්න පුළුවන්. ඒක කරන්නත් මම මොන හරි කරන්න ඕනේ. දැන් මම ආඥා 10 පිළිපැද්ද ඊට අමතරව තව මම මොකක් හරි කරන්න ඕනේ මම මේ තැනට එන්න. මේ සදාතන ජීවනය ගැන සහතිකය ලබා ගන්න. ඔහු කොච්චර යහපත් වුණත් ඔහු කොච්චර හොඳ දේවල් කරත් හැබැයි ඔහුට තේරුණ ඔහුගේ මොකක් හරි අඩුවක් තියෙනවා කියලා. මොකද ඔහු අඩුවක් තිබෙනවා කියලා තේරුම් ගත්තේ නැත්නම් ඔහු යේසුස් වහන්සේ වෙතට එන්නේ නැහනේ මම මොනවාද කරන්න ඕනේ කියලා අහගෙන. ඔහුට අඩුවක් තේරුණ හින්දා තමයි ඔහු යේසුස් වහන්සේ ගාවට යන්නේ. මම මෙච්චර කරත් මට මොකක් හරි තව අඩුවක් තියෙනවා කියලා. හැබැයි ඒ අඩුව තියෙනවා කියලා හිතුණට ඒ අඩුව පුරව ගන්න යේසුස් වහන්සේ කරන්න කියපු දේ කරන්න ඔහු සූදානම් වුණේ නැහැ. ඉතින් ඔහු යේසුස් වහන්සේ ගාවට එන්නේ මම මොකද්ද කරන්න ඕනේ කියලා අහගෙන. ඔහු අහන්නේ නැහැ යේසුස් වහන්සේගෙන් අපිට කොහොමද මේ සදාතන ජීවනය ලැබෙන්නේ? එහෙම නැත්නම් කාටද අපිට ඒක දෙන්න පුළුවන්? එහෙම නෙමෙයි එයා අහන්නේ. එයා අහන්නේ මම මොකද්ද කරන්න ඕනේ මේක මට සදාතන ජීවනය ලබා ගන්න. ඒ කියන්නේ මම තව මොකක් හරි දැන් මම යහපත් ක්‍රියා කරනවා මම තව මොන හරි යහපත් ක්‍රියාවක් කරන්න ඕනේද මේ තැනට ළඟා වෙන්න කියලා. ඒ කියන්නේ ඔහු හිතුවා ඔහු කරන දේවල් වලින් තමයි ඔහුට සදාතන ජීවනය ලැබෙන්නේ. නැත්නම් ඔහුගේ ගැලවීම සලසා ගත යුත්තේ ඔහුම කියලා. ඔහු තමයි යම් දේවල් කරලා ඔහුගේ ගැලවීමේ සහතිකය ළඟා කරගත යුත්තේ ඔහු කියලා. ඒ කියන්නේ ඔහු දෙවියන් වහන්සේගේ ආඥා පිළිපැද්දේ අකුරට. ඒ දෙවියන් වහන්සේගේ ආඥා දෙනකොට ඒවා වචන වලට විතරක් සීමා වුණේ නැහැ. ඒ ආඥාවෙන් යම්කිසි උදාහරණයක් වශයෙන් මිනි නොමරව කියලා ආඥාව කිව්වට දෙවියන් වහන්සේ ඒ ආඥාව දාන්න හේතු ගොඩක් තිබ්බා. ඒ ආඥාව පිටුපස විශාල අරමුණක් දෙවියන් වහන්සේට තිබුණා. හැබැයි මේ පොහොසත් තරුණයා ගත්තේ ඒ වචනයට පමණක් සීමා වෙච්ච ආඥාව පිළිපැදීම පමණයි ඔහු කරේ. යේසුස් වහන්සේ ඒ අඩුව පෙන්වන්න තමයි ඔහුට කිව්වේ එහෙනම් ඔබ මේ දේ කරන්න කියලා. අපි දන්නවා යේසුස් වහන්සේ අපිට පෙන්නලා දුන්නා අපි ආඥාව කඩන්නේ අපි කරන ක්‍රියාවෙන් විතරක් නෙමෙයි කියලා. උදාහරණයක් වශයෙන් අපි මිනි මරන්නම ඕනේ නැහැ. මිනි නොමරව කියන ආඥාව කඩන්න. යේසුස් වහන්සේ කිව්වා අපි හිතුවොත් නපුරු සිතුවිල්ලක් අපේ හිතෙන් හිතුවොත් මගේ සහෝදරයාට විරුද්ධව ඒක ඔහුව මරනවා හා සමානයි කියලා. අපි වැරදි විදිහට යම් කෙනෙක් දිහා බැලුවොත් ඒක කාම මිත්‍යාචාරය කරනවා හා සමානයි කියලා යේසුස් වහන්සේ කිව්වා. ඉතින් යේසුස් වහන්සේ පෙන්නන මේ ආඥා ආරක්ෂා කිරීම කියන්නේ මේ ක්‍රියාව නෙමේ, ඒක හදවතෙන් එන දෙයක්. ක්‍රියාව නෙමේ, ඒක හදවතෙන් පැන නගින දෙයක්. දැන් මේ තරුණයාගේ මේ ඔක්කොම ආරක්ෂා කිරීම සීමා වෙලා තිබේ ඔහුගේ ක්‍රියාවට. ඔහුගේ හදවතින් පැන නැගුණු කීකරුකමක් හදවතින් මේ ආඥාව මම මේ ආඥාව ආරක්ෂා කරන්නේ මේ වචනයට විතරක් සීමා නොවේ කියලා ඒ දැන ගැනීම ඔහුට තිබුණා. ඉතින් ඔහු දෙවියන් වහන්සේගේ මිම්මෙන් ඔහුව මනින්න නැතුව මිනිස්යාගේ මිම්මෙන් මැනලා ඔහු තීරණය කරනවා ඔහු යහපත් කියලා. ඉතින් ඒක තමයි යේසුස් වහන්සේ පෙන්වන්නේ ඔහුට ඔයා ආරක්ෂා කරාට ආඥා ඔයාගේ හදවත හරි තැන නෙමෙයි තියෙන්නේ. මොකද යේසුස් වහන්සේට කියන්නේ ඔයාගේ වස්තුව. මොකද යේසුස් වහන්සේ දන්නවා මෙයා පොහොසත් තරුණයෙක් කියලා. ඉතින් කියනවා ඔයාගේ වස්තුව ඔක්කොම විකුණලා දිලිඳුන්ට දීලා මා අනුව එන්න. දැන් ඔහු දෙවියන් යේසුස් වහන්සේගෙන් අහන්න ආවේ සදාතන ජීවනය ලබා ගන්න කොහොමද කියලා. ඒක තමයි ඔහුට අවශ්‍ය වුණේ. ඔහු බලාපොරොත්තු වෙන යම්කිසි ක්‍රියාවක් කරලා ඒක ලබා ගන්න. යේසුස් වහන්සේ ඔහුගේ හැන්දෙන් ඔහුට බෙදනවා. හරි, ඔයාට යමක් කරන්න ඕනේ ගිහිල්ලා මේ දේ කරන්න කියලා. හැබැයි යේසුස් වහන්සේ කරන්න කියපු දෙයින් යේසුස් වහන්සේ ඔහුට පෙන්නනවා ඔයාගේ ඇත්තට හදවත කොහෙද තියෙන්නේ? ඔහුගේ හදවත තිබුණේ ඔහුගේ වස්තුව ගාව. මොකද ඔහුට අතාරින්න බෑම කියපු දේ තමයි යේසුස් වහන්සේ අතාරින්න කියන්නේ. හැබැයි ඒ අතාරින්න කියන එකත් එක යේසුස් වහන්සේ උට
වටිනා කැඳවීමක් දෙනවා. මා අනුව එන්න. දැන් අපි බලමු අපේ ජීවිතය ගැන. මේ පොහොසත් තරුණයාගේ ජීවිතය දැන් අපි විශ්ලේෂණය කරා. අපි අපේ ජීවිතය ගැන බලමු. අපි සමහර වෙලාවට මේ පොහොසත් තරුණයා වගේ නේද? අපි බොහෝ යහපත් ක්‍රියාකාරකම් කරනවා. අපි ගැන හිතන නිසා අපි බලමු අපි යේසුස් වහන්සේ අඳුනන කිතුනවා හැටියට සමහර වෙලාවට අපි ගොඩාක් මුල් තැන දෙනවා ක්‍රියාකාරකම් වලට. අපි ගොඩාක් සමහර විට අපි ගොඩාක් සේවාවන් වල නිරත වෙලා ඉන්න පුළුවන්. බොහෝ දේවල් යහපත් මේ ලෝකේ සම්මතය අනුව යහපත් යයි සිතන බොහෝ කාරණා අපි කරනවා වෙන්න පුළුවන්. මිනිස්සුත් අපිව යහපත් පුද්ගලයන් ලෙස දකිනවා වෙන්න පුළුවන්. හැබැයි මේ ක්‍රියාකාරකම් සියල්ලම මැද මගේ හදවතේ දෙවියන් වහන්සේට හිමිවන ස්ථානය කොහොමද? නැත්නම් මගේ හදවත මගේ හදවතේ තියෙන්නේ කොතනද? මගේ හදවත තියෙන සේවාවන් වලද යහපත් ක්‍රියාවලද නැත්නම් දෙවියන් වහන්සේ කාවද? සමහර වෙලාවට අපි කොච්චර මේ යහපත් දේවල් කරන එකෙන් අපි කාර්යබහුල වෙනවද? සමහරට අපිට දෙවියන් වහන්සේ එක්ක කාලය ගත කරන්න වෙලාව නැහැ. මොකද අපි ගොඩාක් යහපත් ක්‍රියාකාරකම් වල නිරත වෙන නිසා. අපිට දෙවියන් වහන්සේ එක්ක කාලය ගත කරන්න වෙලා නැහැ. හැබැයි අපි යහපත් දේවල් කරනවා. දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ කියලා තියෙන යහපත් දේවල් කරනවා. හැබැයි මගේ හදවත දෙවියන් වහන්සේ ගාව නැහැ. මේ පොහොසත් තරුණයාටත් ඒක තමයි තිබුණු ප්‍රශ්නය. ඔහු ගොඩාක් යහපත් දේවල් කරා. දෙවියන් වහන්සේ කරන්න කියපු දේවල් කරා. හැබැයි ඔහුගේ හදවත තිබුණේ දෙවියන් වහන්සේ ගාව නෙවෙයි. ඔහුගේ හදවත තිබුණේ වෙන තැනක. ඔහුගේ හදවත තිබුණේ ඔහුගේ වස්තුව ගාව. අපේ ජීවිතේත් අපි පොඩ්ඩක් අහලා බලමු. මගේ හදවත හරි තැනද තියෙන්නේ? මම දෙවියන් වහන්සේ ඉදිරියේ යටහත් පුද්ගලයෙක්ද? නැත්නම් මම කරන දේවල් ගැන මමම හිතලා මමම ආඩම්බර වෙනවද? මගේ ජීවිතේ හරි තැන දෙවියන් වහන්සේට දෙනවද? මම කරන හැම ක්‍රියාවකම කරන්න ඉස්සලා දෙවියන් වහන්සේගේ කැමැත්ත සොයනවද? දෙවියන් වහන්සේගේ මඟ පෙන්වීම හොයනවද? දෙවියන් වහන්සේ මහිමයට පත් කරන්න මම සොයනවද? නැත්නම් මම මාව මහිමයට පත් කරගන්න සොයනවද? මේ ප්‍රශ්න එකකටවත් උත්තරය දෙවියන් වහන්සේ සතුටු කරන්න නෙමෙයි මාව සතුටු කරන්න කියලා අපි අවංකව අපෙන් අහමු. නම් අපිට අවස්ථාව තියෙනවා අද දවසේ දෙවියන් වහන්සේ වෙත නැවත එන්න. මොකද අපිට ගැලවීම දෙන්නේ දෙවියන් වහන්සේ විතරයි. යේසුස් වහන්සේ තුලින් විතරයි අපිට ගැලවීම ලැබෙන්නේ. ඉතින් අපේ ජීවිතයේ කිසිම අපිට ආඩම්බර විය හැකි අපිට උදම් ඇනිය හැකි යහපත් දෙයක් නෑ. අපේ ජීවිතේ තියෙන යහපත් දේවල් සියල්ල යේසුස් වහන්සේ නිසා. උන්වහන්සේ කළා වූ පූජාව නිසායි අපේ ජීවිතයේ තිබෙනා වූ සියලු යහපත් දේවල් අපිට තියෙන්නේ. ඒ වගේම තමයි අපි ජීවිතයට සම්පූර්ණ පරිපූර්ණ තෘප්තියක් කවදාවත් වෙන දෙයකින් ලැබෙන්නේ දෙවියන් වහන්සේ මුල දෙවියන් වහන්සේට নমස්කාර කිරීම හා සමාන පරිපූර්ණ තෘප්තියක් අපිට අපේ ජීවිතේ අපි වෙන දේවල් වලට මුල් තැන දුන්නට අපේ ජීවිතේට ඒක ලැබෙන්නේ නැහැ. මේ පොහොසත් තරුණයාට ඒ අඩුව දැනුණා. ඔහුගේ ජීවිතේ ඔහු යහපත් දේවල් කරා ඔක්කොම කරා. හැබැයි ඔහුට ඒ අඩුව දැනුණා. ඒ අඩුව දැනිච්ච හින්දා තමයි ඔහු යේසුස් වහන්සේ ගාවට ආවේ. ඉතින් යේසුස් වහන්සේට මුල් තැන දීලා උන්වහන්සේව අපේ ජීවිතෙන් নমස්කාර කරනවා හැරෙන්න අපේ ජීවිතේට ලැබෙන පරිපූර්ණ තෘප්තියක් අපිට වෙන දෙයකින් ලැබෙන්නේ. ඒක ලැබෙන්නේ යේසුස් වහන්සේ දෙවියන් වහන්සේ තුලින් පමණයි. ඉතින් ඒකයි අපිව දෙවියන් වහන්සේ මැව්වේ සඳහා. උන්වහන්සේ අපිව මැව්වේ උන්වහන්සේගේ මහිමය සඳහා. ඉතින් ඒක තමයි අපේ
ජීවිතයේ තියෙන ප්‍රධානම කාර්යය අපේ ජීවිතේ උන්වහන්සේට හරි තැන දීලා නැත්නම් මගේ හදවත හරි තැන තියලා මගේ හදවත අයිති වෙන්නේ දෙවියන් වහන්සේලන්ට. ඒ තැන මගේ හදවත තියලා උන්වහන්සේව নমස්කාර කරනවා හැරෙන්න මගේ ජීවිතේට ඊට වඩා තෘප්තියක් වෙන කිසිම දෙයකින් මට බොහෝ දේවල් තියෙනවා. බොහෝ පුද්ගලයන් මගේ ජීවිතේ ඉන්න පුළුවන්. මම දෙවියන් වහන්සේට වඩා ඉහළින් සලකන. හැබැයි ඒ හැමෝටම යම් කිසි තැනක මාව ඒ තෘප්තියටපත් කරන්න බැරි වෙනවා. ඔව් ඒ හැම කෙනෙක්ම හැම දෙයක්ම යම් කිසි අවස්ථාවක මට බලාපොරොත්තු වෙන දේ දෙන්න බැරි වෙනවා. හැබැයි දෙවියන් වහන්සේ එහෙම නෙමෙයි. දෙවියන් වහන්සේ කවදාවත් මට අවශ්‍ය ඒ තෘප්තිය ඒ සම්පූර්ණ ලෙස නොදී සිටින්නේ. උන්වහන්සේට ඒ දේ දෙන්න පුළුවන්. උන්වහන්සේ සර්ව බලධාරී දෙවියන් වහන්සේ නිසා. දැන් අවසාන කරන්න ඉස්සෙල්ලා මම කැමති මේ පොහොසත් තරුණයා. දැන් පොහොසත් තරුණයාව කතන්දරේ මුල් හරියේ පිළිඹු කරන්නේ හරිම නිකන් යහපත්කමේ ප්‍රතිමූර්තියක් ඇරෙට. ඔහු යහපත්, ඔහු තරුණයෙක්, ඔහුට උනන්දුවක් තිබ්බා දෙවියන් වහන්සේ දෙන්නා වූ ඒ ගැලවීම ලබා ගන්න කොහොමද කියලා. ඉතින් ඒක යහපත් ප්‍රතිමූර්තියක්. හැබැයි බයිබලයේ ඊට වඩා යහපත් නැති අයහපත් ප්‍රතිමූර්තියක් මුලදී දෙන පුද්ගලයෙකුත් ඉන්නවා සුද්ධලිය මේ සුභාරංචි වල අවසානයේ. කවුද? යේසුස් වහන්සේ කුරුසිපත් වෙනකොට උන්වහන්සේගේ දෙපසින් හිටපු අර එක් ගැලවීම ලැබපු එක් ඔහුගේ නම සඳහන් වෙන්නේ නැහැ. නමුත් දැන් ඔහු දඬුවමක් ලබන්නේ ඔහු වැරදි දෙයක් කරපු හින්දා. ඔහුගේ ජීවිතය අර මේ පොහොසත් තරුණයා වගේ යහපත් ජීවිතයක් ගත කරපු පුද්ගලයෙක් නෙමෙයි. ඔහු අපි දකින්නෙම ඔහුගේ ලේබලය සොරා. බයිබලයේ ඔහුව හඳුන්වන්නේ සොරෙක් කියලා. අර පොහොසත් තරුණයා කිව්වට ඔහුව හඳුන්වන්නේ සොරෙක් කියලා. ඉතින් ඔහුව සමාජයෙන් උත් විනිශ්චයට ලක් වෙච්ච පුද්ගලයෙක්. ඔහු හොරෙක්. මොහු යහපත් කෙනෙක්. ඔහු හොරෙක්. හැබැයි මේ දෙන්නටම යේසුස් වහන්සේ හම්බ වෙනවා. යේසුස් වහන්සේගෙන් ඒ දෙන්නම යමක් ඉල්ලනවා. ප්‍රශ්නයක් අහනවා. දෙන්නටම යේසුස් වහන්සේ සුබදායි දෙන්නගේ එක්කෙනෙක්ටවත් යේසුස් වහන්සේ බණින්නේ. දෙන්නටම යේසුස් වහන්සේ සුබදායි පිළිතුරක් දෙනවා. හැබැයි පොහොසත් තරුණයා යහපත් පොහොසත් තරුණයා ආපහු යනවා හිසති. නමුත් මේ සොරා පාරාදීසයට යනවා. යේසුස් වහන්සේ සමග එදිනම පාරාදීසයට යනවා. මොකද්ද වෙනස? පොහොසත් තරුණයා යහපත් වුණාට පොහොසත් තරුණයා ගොඩක් යහපත් දේ කරාට ඔහුගේ හදවත තිබුණේ වැරදි තැන. නමුත් මේ විනිශ්චයට ලක් වෙච්ච වැරදි දේවල් කරපු දඬුවම් ලැබපු ඒ සොරා මැරෙන වෙලාවේ ඔහුගේ හදවත හරි තැන තිබුණා. ඔහු දැනගෙන හිටිය ඔහුට කිසිවක් කරන්න බෑ. ඒක කරන්න පුළුවන් දෙවියන් වහන්සේට විතරයි. ඔහුට ඔහුගේ ජීවිතයෙන් කිසිම දෙයක් ඔහුගේ ශක්තියෙන් කිසිම දෙයක් කරන්න බෑ. ඒක කරන්න පුළුවන් දෙවියන් වහන්සේට විතරයි කියලා ඔහු දැනගෙන හිටියා. ඉතින් ඔහු සම්පූර්ණයෙන්ම දෙවියන් වහන්සේගේ කරුණාව මත රඳා පැවතුණා. දෙවියන් වහන්සේගේ කරුණාව මත විතරක් ඔහු ඩිපෙන්ඩ් වුණා. ඔහුගේ හදවත තිබුණේ හරි තැන. ඔහුට ජයග්‍රහණය ලැබුණා. මේ පොහොසත් තරුණයාට පරාජය ලැබුණා. අපේ ජීවිතේ අපිට වැරදෙන්න පුළුවන්. අපි වැරදි දේවල් කරන්න පුළුවන් අපේ ජීවිතේ. අපි වැරදි පාරවල් වල යන්න පුළුවන්. හැබැයි අපිට යේසුස් වහන්සේ හම්බුනාම මගේ ජීවිතේ මොකද්ද වෙන වෙනස? සමහරට යේසුස් වහන්සේ යේසුස් වහන්සේ අපිට පෙන්වනවා මගේ ජීවිතේ දෙවියන් වහන්සේට වඩා ඉහළින් යම් දෙයක් තියෙනවා. උන්වහන්සේ අපිට ඒ දේ පෙන්වනවා. මම ඒ දේ අතාරින්න සූදානම්ද? මේ පොහොසත් තරුණයා ඒක අතාරින්න සූදානම් වුණේ. සමහර වෙලාවට අපි ළඟටම ඇවිල්ලා ඔක්කොම හරි තැනට ඇවිල්ලා මේ එක දේ අතාරින්න බැරි හින්දා අපි ආපස්සට යනවා. අපේ ජීවිතේ එහෙම වෙලා තියෙනවා. මගේ ජීවිතේ වෙලා තියෙනවා. හැබැයි මම පසුත ඇවිල්ලා නැවත උන්වහන්සේ වෙත ඇවිල්ලා තියෙනවා.
අපි බොහෝ වෙලාවට මේ ඔක්කොම කරගෙන ඇවිල්ලා අර එක දේ යේසුස් වහන්සේ කියන එක දේ ස්වාමීනි එතනට අත තියන්න එපා. ඒක විතරක් මගේ. ඒක දෙන්න සූදානම් නැහැ. ඉතින් අද යේසුස් වහන්සේ ඔබටත් මටත් කියන්නේ ඔබගේ හදවත හරි තැනද තියෙන්නේ. ඒක තිබෙන්න ඕන හරිම තැන දෙවියන් වහන්සේ කාව. යේසුස් වහන්සේ කාව. වෙන කිසිම දෙයක්වත් කිසිම කෙනෙක්වත් ළඟ නෙවෙයි. ඔබගේ හදවත හරි තැන තිබෙනවා නම් ඔබගේ අනිත් සියල්ල සම්පූර්ණ. ඔබට ගැලවීම තිබෙනවා. ඔබ මගේ ආශිර්වාද භුක්ති විඳින්න යනවා. හැබැයි ඔබගේ හදවත හරි තැන නැත්නම් අර පොහොසත් තරුණයා වගේ ඔබට ආපහු යන්න වෙන්නේ හිස් අතින්. යමක් ලබාගෙන නෙමෙයි හිස් අතින් තමයි ඔබට ආපහු යන්න වෙන්නේ. අපි ආඥා කරමු. දාබර පියාණන් වහන්සේ අද දවසේ ඔබ වහන්සේගේ හඬට සවන් දෙන්න දුන්නා වූ කරුණාව ගැන ස්තුතියි ස්වාමීනි. ඔබ වහන්සේ අපගේ හදවතට කතා කරන නිසා ස්තුතියි. පියාණනි ශුද්ධාත්මයන්න් වහන්සේ මේ අවස්ථාවේ අපගේ හදවත් සෝදිසි කරන්න ස්වාමීනි. අපිට කතා කරන්න අපේ හදවත් හරි තැනද තිබෙන්නේ කියලා ඔබ වහන්සේ පරීක්ෂා කරන්න ස්වාමීනි. ඒවා හරි තැන නැත්නම් ස්වාමීනි අපිට ඒවා ඔබ වහන්සේ ළඟ තබන්න අපේ හදවත ඔබ වහන්සේ ගාව තබන්න අපිට කරුණාව දෙන්න. ඒ සඳහා අපේ ජීවිතය වෙනස් කරගත යුතු දේවල් අතහැරිය යුතු දේවල් කරන්න අපිට කරුණාව දෙන්න ස්වාමීනි. මේ සියල්ල අප ඉල්ලා සිටින්නේ උතුම් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන්. අපේ ස්වාමීන් වහන්සේ දෙවියන් වහන්සේට අපි ස්තුති ප්‍රශංසා කරමින් අපි ගායනා කරමින් අපේ ප්‍රේමය අපි ප්‍රකාශ කරමු. 225 වන ගීතිකාව අපි ගායනා කරමු. 225 වන ගීතිකාව. 부두맨 마
දැන් අපි අනුග්‍රහය සඳහා යාඥා කරමු. අපේ දෙවියන් වහන්සේගේ ප්‍රේමයත්, යේසුස් වහන්සේගේ කරුණාවත්, ශුද්ධාත්මයන් වහන්සේගේ මඟ පෙන්වීමත්, බලයත් අප සමග අදටත් සදහටමත් පවතිවා. ආමේන්.